අයිබෝවන් ඔන්න රෙසිස්ටර් තුන්වෙනි වීඩියෝ එකත් අරගෙන ආවා. කලින් වීඩියෝ වල කතා කළා රෙසිස්ටර් කියන්නේ මොකක්ද? ඒ වගේ අභ්‍යන්තර ක්‍රියාවලිය, ඕම්ස් ලෝ, ශ්‍රේණිගත සම්බන්ධය සහ ඒ ආශ්‍රිත ප්‍රායෝගික භාවිතය. ඉතින් ඒ වීඩියෝ බලලා නැත්නම් දැන්ම ඒ වීඩියෝස් ටික බලන්න. අද මම කතා කරන්නේ රෙසිස්ටර් සමාන්තරගත සම්බන්ධය හා ඒ ආශ්‍රිත ගැටලු. ඉතින් තාම channel එක subscribe කරලා නැත්නම් Genius Mind channel එක දැන්ම subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. මේ animation එකෙන් ඔයාලට දකින්න ලැබෙන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන ආකාරය ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට. නමුත් භාවිතයේදී අපි සලකන්නේ ඉලෙක්ට්‍රෝන ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට ගමන් කරනවා කියලා. ඒකට කියන්නේ කන්වෙන්ෂනල් කරන්ට් කියලා. ඒ ගැන මම කලින් වීඩියෝ එකෙන් පැහැදිලි කරා. අපි බැටරි එකට බල්බ් ශ්‍රේණිගතව හා සමාන්තරගතව සම්බන්ධ කළ විට ඉලෙක්ට්‍රෝන ඍණාග්‍රයේ සිට ධනාග්‍රය දක්වා බල්බය හරහා ගමන් කිරීම සිදු වෙනවා. ශ්‍රේණිගත සම්බන්ධයකදී ඉලෙක්ට්‍රෝන වලට ගමන් කිරීමට ඇත්තේ එක් මාර්ගයක් පමණයි. මේ නිසා එක් බල්බයක් පිච්චුනොත් අනිත් බල්බ සියල්ලම නිවි යනවා. නමුත් සමාන්තරගත සම්බන්ධවලදී එක් බල්බයක් පිච්චුනොත් අනිත් බල්බ දැල් වෙනවා. ඒකට හේතුව ඉලෙක්ට්‍රෝන ගමනාගමනයට වෙනත් මාර්ග තිබීම. ඔයාලට මතක ඇති ශ්‍රේණිගත සම්බන්ධයේදී මම පැහැදිලි කළා පරිපථයේ එක් එක් උපාංග අතර වෙනස් වෝල්ටීයතාවයන් පවතින බව. නමුත් සමාන්තරගත නැතහොත් පැරලල් පරිපථයක් ගත්තම පරිපථයට සම්බන්ධ එක් එක් උපාංග වල එකම වෝල්ටීයතාවයක් දක්නට පුළුවන්. එනම් සැපයුම් වෝල්ටීයතාවයම සෑම උපාංගයක දකින්න ලැබෙනවා. මේ විදිහේ උදාහරණයක් ගත්තම පරිපථයේ සම්පූර්ණ කරන්ට් එක ඇම්පියර් 2යි, සම්පූර්ණ ප්‍රතිරෝධය ඕම්ස් 3යි, ඕම්ස් ලෝ එකට අනුව V = IR 3යි, ඕම්ස් වැඩි කිරීම 2යි, ඇම්පියර් සමානයි වෝල්ට් 6ක් විදිහට ලැබෙනවා. තව උදාහරණයක් ගමු. මේකට අනුව වෝල්ට් 12ක බැටරි එකක් පැරලල් බල්බ් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. බල්බ් වල ධාරාව 1.5 ඇම්පියර්, ප්‍රතිරෝධය ඕම්ස් 8යි. බල්බ් අතර වෝල්ටේජ් ඩ්‍රොප් එක බැලුවම V = IR V = ඇම්පියර් 1.5 වැඩි කිරීම 8යි ඕම්ස් සමානයි වෝල්ට් 12ක්. මම කලින් කිව්වා වගේ සම්පූර්ණ සැපයුම් වෝල්ටීයතාවයම බල්බ් වෙතට ලැබෙනවා. අපි ශ්‍රේණිගත ආකාරයට බැටරි දෙකක් සම්බන්ධ කරලා වෝල්ටේජ් එක වැඩි වෙනවා වෝල්ට් 3 දක්වා. ඒකට හේතුව වෝල්ටේජ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. බැටරි එකේ ඉලෙක්ට්‍රෝන හැසිරීම ගැන මම ධාරිත්‍රික පාඩමේදී පැහැදිලි කරා. ඒක බලන්න පැහැදිලි අවබෝධයක් ඕගොල්ලන්ට ලැබෙයි. හරි. නමුත් අපි බැටරි දෙකක් සමාන්තරව සම්බන්ධ කළ විට වෝල්ටේජ් එක වැඩි වෙන්නේ නැහැ. හේතුව වෝල්ටේජ් ප්‍රෙෂර් එකක් ඇති වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන ගමන් කරන මාර්ගයේ බෙදිලා බැටරියට පැමිණීමේදී එකතු වීම පමණයි වෙන්නේ. හැබැයි මේ ක්‍රමයේදී ධාරිතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ මෙහිදී බල්බයට වෝල්ට් 1.5ක් බැටරිය මගින් ගොඩක් වෙලාවක් ලබා දෙන්න පුළුවන් තනි බැටරියකින් ලබා දෙනවට වඩා. තේරෙන්නේ කිව්වොත් බල්බය ගොඩක් වෙලා දැල් වෙනවා. දැන් අපි බලමු සමාන්තරගත පරිපථයක ධාරාව හැසිරෙන විදිය. ධාරාව කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමනාගමනයට. උපාංගයක් ක්‍රියාත්මක වීමට අපිට අවශ්‍යයි ඉලෙක්ට්‍රෝන එකම දිශාවකට ගමන් කිරීම. ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට එකතු කරන පීඩනයට අපි කියනවා වෝල්ටීයතාවය කියලා. අපි වෝල්ටීයතාවය වැඩි කරද්දී ඉලෙක්ට්‍රෝන ගමනාගමනය වැඩි වෙනවා. ගමන් කරන ඉලෙක්ට්‍රෝන වල වේගය එකයි, ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන්නේ. ඉලෙක්ට්‍රෝන ගමන් කරන ප්‍රමාණය වැඩි නම් ධාරාව වැඩි. ධාරාව I සංකේතයෙන් හඳුන්වනවා. ඒකකයේ ඇම්පියර්. ඕම්ස් එකක ප්‍රතිරෝධයක් සහිත බල්බයක් වෝල්ට් 1.5ක බැටරියක් සහිත පරිපථයකට සම්බන්ධ කළ විට පරිපථය තුළ සම්පූර්ණ ධාරාව ඇම්පියර් 1.5ක් විදිහට දකින්න ලැබෙනවා. අපිට ඒක ඕම්ස් ලෝ එක භාවිත කරලා ගණනය කරලා බලන්නත් පුළුවන්. V = IR, I = V බෙදීම R 1.5 බෙදීම 1 සමාන වෙනවා ඇම්පියර් 1.5ට. දැන් අපි මේ පරිපථයේ සමාන්තරගත තවත් බල්බයක් සම්බන්ධ කළොත් මල්ටිමීටරෙන් දකින්න පුළුවන් සම්පූර්ණ ධාරාව ඇම්පියර් 3 දක්වා වැඩි වෙලා තියෙනවා. අපි එක් එක් බල්බ වල කරන්ට් මල්ටිමීටරයකින් බැලුවොත් ඇම්පියර් 1.5ක් දකින්න ලැබෙනවා. අපිට මෙහිදී දකින්නට ලැබෙනවා ඉලෙක්ට්‍රෝන වල ගමන් කරන්න පුළුවන් සියලුම මාර්ගවල ඉලෙක්ට්‍රෝන බෙදලා ගමන් කරනවා. අවසානයේ සියල්ල එකතු වෙලා බැටරියට ලැබෙනවා. ඒ වගේම අපිට දකින්න පුළුවන් සම්පූර්ණ කරන්ට් එක එක් එක් මාර්ගවල කරන්ට් එකේ එකතුවට සමාන බව. අපි දැන් පළමු බල්බ් එක වෙනුවට ඕම්ස් 2 ප්‍රතිරෝධයක් සහිත බල්බයක් දැම්මොත් ප්‍රතිරෝධය දෙගුණ වෙනවා. සම්පූර්ණ ධාරාව ටෝටල් කරන්ට් එක 2.25 ඇම්පියර් දක්වා අඩු වෙනවා. ඕම්ස් 2 බල්බය තුලින් 0.75ක ධාරාවක් ගමන් කරනවා. බල්බයේ එළියත් අඩු වෙනවා. ඕම්ස් 1 බල්බය 1.5ක ධාරාවක් නොකඩවා ලබා ගන්නවා. අපි පරිපථයට තවත් ඕම්ස් 1 බල්බ 3ක් එකතු කළොත් දැන් අපිට පරිපථයේ ටෝටල් කරන්ට් එක ඇම්පියර් 4.5ක් විදිහට දකින්න පුළුවන්. එක් එක් බල්බ තුලින් ගලන ධාරාව ඇම්පියර් 1.5ක් විදිහට දකින්න පුළුවන්. බල්බ අතර මල්ටිමීටර් වලින් ධාරාව පිළිවෙලින් ඇම්පියර් 4.5යි, ඇම්පියර් 3යි, ඇම්පියර් 1.5යි විදිහට දකින්න ලැබෙනවා. අපි වෝල්ටීයතාවය දෙගුණ කළොත් ධාරාව දෙගුණ වෙනවා. ටෝටල් කරන්ට් එක ඇම්පියර් 9ක් විදිහටත් පළමු හා දෙවන බල්බ අතර ධාරාව ඇම්පියර් 6ක් ලෙසත් දෙවන සහ තුන්වන බල්බ අතර ධාරාව ඇම්පියර් 3ක් විදිහටත් දකින්න පුළුවන්. ඒ වගේම හැම බල්බයක්ම ඇම්පියර් 3ක් ලබා ගන්නවත් දකින්න පුළුවන්. මේ අනුව අපිට නිගමනයට එන්න පුළුවන් සපයන වෝල්ටීයතාවය මත ධාරාව වෙනස් වෙනවා. ඒ වගේම එක් එක් ශාඛාවල ප්‍රතිරෝධය මත හා සම්බන්ධ කර ඇති ශාඛා ප්‍රමාණය මතත් ධාරාව රඳා පවතිනවා. අපි තව උදාහරණයක් ගමු. වෝල්ට් 12ක බැටරි එකට ඕම්ස් 15ක ප්‍රතිරෝධයක් ඒ තුලින් ධාරාව 0.8 ඇම්පියර්ද, ඕම්ස් 24ක ප්‍රතිරෝධයක් ඒ තුලින් ධාරාව 0.5 ඇම්පියර්ද නම් මල්ටිමීටරය තුල සම්පූර්ණ ධාරාව කොපමණද? අපි දන්නවා ටෝටල් කරන්ට් එක සමානයි සියලුම ශාඛාවල කරන්ට් වල එකතුවට. මේ අනුව ඇම්පියර් 0.8 එකතු කිරීම ඇම්පියර් 0.5 සමානයි ඇම්පියර් 1.3යි. අපි ටෝටල් කරන්ට් එකයි එක් බ්‍රාන්ච් එක කරන්ට් එකයි දන්නවනම් කොහොමද අනිත් බ්‍රාන්ච් එකේ කරන්ට් එක හොයන්නේ? මේ උදාහරණේ වෝල්ට් 12 බැටරියට සම්බන්ධ ප්‍රතිරෝධක දෙකේ සම්පූර්ණ කරන්ට් එක ඇම්පියර් 3යි. පළමු බ්‍රාන්ච් එකේ කරන්ට් එක ඇම්පියර් 1.8යි. මේ අනුව දෙවෙනි බ්‍රාන්ච් එකේ කරන්ට් එක ටෝටල් කරන්ට් එකෙන් පළමු බ්‍රාන්ච් එකේ කරන්ට් එක අඩු කරාම ලැබෙනවා ඇම්පියර් 1.2ක්. අපි කොහොමද සිංගල් බ්‍රාන්ච් එක කරන්ට් එක බලන්නේ? ඒකට අපි ඕම්ස් ලෝ එක භාවිත කරනවා. අපි හිතමු ප්‍රතිරෝධක තුනක් සමාන්තරගතව පිළිවෙලින්
ඕම්ස් 10යි ඕම්ස් 2යි ඕම්ස් 5යි වෙන සම්බන්ධ කර ඇති පරිපථයක් ගමු. එක් ප්‍රතිරෝධයක් තුලින් ගමන් කරන ධාරාව ගණනය කරමු. පළමු රෙසිස්ටර් එක ගත්තම V සමාන IR මගින් 6යි වෝල්ට් බෙදීම 10යි ඕම්ස් සමානයි ඇම්පියර් 0.6ක් ලැබෙනවා. දෙවැනි රෙසිස්ටරේ 6යි වෝල්ට් බෙදීම 2යි ඕම්ස් සමානයි ඇම්පියර් 3ක් ලැබෙනවා. තුන්වෙනි රෙසිස්ටර් එකේ 6යි වෝල්ට් බෙදීම 5යි ඕම්ස් සමානයි ඇම්පියර් 1.2ක් ලැබෙනවා. මේ අනුව මේ පාත් එකේ කරන්ට් එක ඇම්පියර් 1.2ක් වෙනවා. මොකද තනි රෙසිස්ටර් එකේ ධාරාව පමණක් නිසා. මේ පාත් එකේ කරන්ට් එක ප්‍රතිරෝධ දෙකේ කරන්ට් වල එකතුවට ලැබෙනවා. ඒ අනුව ඇම්පියර් 4.2ක්. මෙතන කරන්ට් එක ටෝටල් කරන්ට් එක ප්‍රතිරෝධ තුනේම කරන්ට් වල එකතුවෙන් ලැබෙනවා ඇම්පියර් 4.8ක්. හරි. දැන් අපි බලමු සමාන්තරගත පරිපථයක සම්පූර්ණ ප්‍රතිරෝධය. මේකයි සමීකරණය. ටෝටල් රෙසිස්ටන්ස් RT නම් එකයට RT සමානයි එකයට R1 ධන එකයට R2 ධන එකයට R3. මේ ආකාරයට. මේ සමීකරණය බැලුවම ගොඩක් සංකීර්ණ අමාරු සමීකරණයක් වගේ පෙනේ. නමුත් මම කියලා දෙනවා ලේසියෙන්ම භාවිතා කරන විදිය. ශ්‍රේණිගත පරිපථයක ටෝටල් රෙසිස්ටන්ස් සියලුම ප්‍රතිරෝධවල එකතුව කියලා මම පැහැදිලි කරා. ඒ වීඩියෝ බලලා නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක ඇති ඒකත් අනිවාර්යෙන් බලන්න. මේ අනුව ශ්‍රේණිගත පරිපථයක ප්‍රතිරෝධ වැඩි වීමේදී සම්පූර්ණ ප්‍රතිරෝධයත් වැඩි වෙනවා. ඒකට හේතුව ඉලෙක්ට්‍රෝන වලට ගමන් කිරීමට ඇත්තේ එක් මාර්ගයක් පමණක් නිසා. ප්‍රතිරෝධ තුලින්ම අනිවාර්යයෙන්ම ගමන් කළ යුතුයි. නමුත් සමාන්තරගත පරිපථයක ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට වෙනස් මාර්ග ගණනාවක් තියෙනවා. අපි සරල පරිපථයක් ගමු ඕම්ස් 10ක ප්‍රතිරෝධක දෙකක් සහිත. කොහොමද සම්පූර්ණ ප්‍රතිරෝධය ගණනය කරන්නේ? සමීකරණයට අනුව RT සමානයි 1 බෙදීම එකයට R1 ධන එකයට R2. දැන් R1 සහ R2 වලට අගයන් එකතු කළ විට RT සමානයි 1 බෙදීම එකයට 10 එකතු කිරීම එකයට 10යි. දැන් අපි 1 10න් බෙදුව විට RT සමානයි 1 බෙදීම 0.1 එකතු කිරීම 0.1. එවිට RT සමානයි 1 බෙදීම 0.2. දැන් අපි 1 0.2න් බෙදනකොට අගය එනවා ඕම්ස් 5ක් විදිහට. ඔයාලට පේනවා ප්‍රතිරෝධයේ භාගයකින් අඩු වෙලා. ඒකට හේතුව ධාරාව ගමන් කිරීමට දැන් මාර්ග දෙකක් තියෙනවා. ඒ නිසා කරන්ට් එක බෙදෙනවා. අපි ඕම්ස් 5 රෙසිස්ටර් දෙකක් දැම්මොත් ප්‍රතිරෝධයේ ඕම්ස් 2.5 දක්වා අඩු වෙනවා. අපි ඕම්ස් 10 සහ ඕම්ස් 5 ප්‍රතිරෝධක දෙකක් දැම්මොත් සමීකරණයට අනුව ප්‍රතිරෝධය ඕම්ස් 3.33 දක්වා අඩු වෙනවා. අපි තව රෙසිස්ටර් එකතු කළොත් අපිට කරන්න තියෙන්නේ එහි අගය සමීකරණයට එකතු කරන එක විතරයි. මෙහිදී ප්‍රතිරෝධය 1 බෙදීම 0.3 සමානයි 3.33ක් වෙනවා. අපි ඕම්ස් 10 ඕම්ස් 5 ඕම්ස් 2 වෙන රෙසිස්ටර් තුනක් සමාන්තරගතව ගත්තම ප්‍රතිරෝධය 1.25 ඕම්ස් ලෙස ලැබෙනවා. දැන් අපි සමාන්තරගත පරිපථයක ශක්ති භාවිතය බලමු. ශක්තිය සහ එහි සමීකරණ සහ ප්‍රායෝගික භාවිත මම ප්‍රතිරෝධ ශ්‍රේණිගත පාඩමේදී කැමරේ පැහැදිලි කරා. මෙතනදී මම ආපසු පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම බලලා ඉන්න. P සමානයි V වර්ගයේ බෙදීම R සහ P සමානයි VI සමීකරණ දෙකෙන් උදාහරණ බලමු. අපි හිතමු වෝල්ට් 6ක බැටරියක් සමාන්තරගතව ඕම්ස් 10 සහ 5 රෙසිස්ටර් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා කියලා. ඕම්ස් 10 රෙසිස්ටර් එක තුළ කරන්ට් එක V සමානයි IR මගින් R1 සමානයි 6 බෙදීම 10 0.6 amps වෙනවා. මේ අනුව P සමානයි V වර්ගයේ බෙදීම R සමීකරණයට අනුව පවර් කන්සම්ප්ෂන් එක ලැබෙනවා 6 වර්ගයේ බෙදීම 10 සමානයි 3.6 වෝල්ට් විදිහට. P සමානයි VI භාවිතයෙන් කළොත් P සමානයි 6 වෝල්ට් වැඩි කිරීම 0.6 ඇම්පියර් සමානයි 3.6ම ලබා ගන්න පුළුවන්. R2 ඕම්ස් 5 ප්‍රතිරෝධයේ කරන්ට් එක 6 බෙදීම 5 සමානයි 1.2 ඇම්පියර්. P සමානයි V වර්ගයේ බෙදීම R මගින් පවර් කන්සම්ප්ෂන් එක P සමානයි 6 වර්ගයේ බෙදීම 5 36 බෙදීම 5 සමානයි 7.2 වෝල්ට් විදිහට අපිට ලැබෙනවා. අපි P සමානයි VI භාවිතා කළොත් වෝල්ට් 6 වැඩි කිරීම ඇම්පියර් 1.2 7.2 වෝල්ට් ලැබෙනවා. මේ අනුව පරිපථයේ සම්පූර්ණ ශක්ති භාවිතය මේ දෙක එකතුවෙන් ලබා ගන්න පුළුවන්. එනම් වෝල්ට් 3.6 එකතු කිරීම වෝල්ට් 7.2 සමානයි වෝල්ට් 10.8ක් විදිහට. මේකම අපිට ගන්න පුළුවන් වෝල්ටීයතාවය සම්පූර්ණ ධාරාවෙන් වැඩි කිරීමෙන්. එනම් P සමානයි VI වෝල්ටීයතාවය 6යි සම්පූර්ණ ධාරාව 1.8 ඇම්පියර් මේ දෙකේ ගුණිතයෙන් 10.8 වෝල්ට් ලැබෙනවා. එහෙම නැත්නම් P සමානයි V වර්ගයේ බෙදීම R මගින් වෝල්ටේජ් එක 6 වර්ගයේ බෙදීම සම්පූර්ණ ප්‍රතිරෝධය 3.3 ඕම් සමානයි 10.8 වෝල්ට්. හරි. දැන් තව උදාහරණ කීපයක් බලමු. ප්‍රතිරෝධය පිළිවෙලින් ඕම්ස් 3යි ඕම්ස් 4යි ඕම්ස් 6යි වෙන R1 R2 R3 ප්‍රතිරෝධක තුනක් වෝල්ට් 12ක බැටරියක සමාන්තරගතව සම්බන්ධ කළ උදාහරණයක් ගමු. මුලින්ම එක් රෙසිස්ටර් එක තුලින් ගලන ධාරාව ගණනය කරමු. මේ සඳහා V සමාන IR භාවිතා කරනවා. මතක ඇති මම කීවා සමාන්තරගත පරිපථයක සෑම රෙසිස්ටර් එකකටම එකම වෝල්ටීයතාවය ලැබෙන්නේ. එවිට V1 සමානයි 12 වෝල්ට්. I අපි හොයන්න ඕනි R1 ඕම්ස් 3යි. එවිට ධාරාව 12 බෙදීම 0 සමානයි ඇම්පියර් 4ක් විදිහට ලැබෙනවා. දැන් R2 ධාරාව V2 සමානයි I2 R2 විදිහට ගත්තම V2 12 වෝල්ට් I2 හොයන්න ඕනි. R2 ඕම්ස් 4යි I2 12 බෙදීම 4 සමානයි ඇම්පියර් 3යි. මේ විදිහටම I3 බැලුවම 12 බෙදීම 6 සමානයි ඇම්පියර් 2ක් වෙනවා. මම කලින් වීඩියෝ වලත් පැහැදිලි කළා ප්‍රතිරෝධය වැඩි වෙද්දී ධාරාව අඩු වෙනවා. මේ උදාහරණයක් බැලුවම R1 ඕම් ප්‍රතිරෝධයක් තියෙන්නේ ඒ තුලින් උපරිම ධාරාවක් ගමන් කරනවා. R2 වැඩිම ප්‍රතිරෝධයක් තියෙන්නේ ඒ තුලින් අවම
කොහොම ධාරාවක් ගමන් කරනවා. මේ අනුව ප්‍රතිරෝධය වැඩි කරද්දී ධාරාව අඩු වෙනවා. ප්‍රතිරෝධය 6 දක්වා වැඩි කරද්දී ධාරාව ඇම්පියර් 2 දක්වා අඩු වෙනවා. ඒ වගේම ප්‍රතිරෝධය අඩු කරද්දී ධාරාව වැඩි වෙනවා. අපි ප්‍රතිරෝධය ඕම්ස් 3 දක්වා අඩු කරද්දී ධාරාව ඇම්පියර් 4 දක්වා වැඩි වෙනවා. හරි. දැන් අපි බලමු බැටරියෙන් යන සම්පූර්ණ ධාරාව කොහොමද අපි ගණනය කරන්නේ කියලා. කලිනුත් පැහැදිලි කළා මතක් කරගන්න. සම්පූර්ණ ධාරාව IT කිව්වොත් ඒක සමාන වෙනවා ප්‍රතිරෝධක සියල්ලකම ලබාගත් ධාරාවල එකතුවට. මේ අනුව IT සමානයි I1 එකතු කිරීම I2 එකතු කිරීම I3 සමානයි ඇම්පියර් 9ක් ලැබෙනවා. හරි. දැන් මම නිල් පාටින් ලකුණු කළ පොයින්ට් එක ගමු. මේ පොයින්ට් එකෙන් ඊතලයේ දිශාවට යන ධාරාව කීයද? Kirchhoff current law එක භාවිතා කරන්න. ශ්‍රේණිගත පාඩුවේදී මම Kirchhoff voltage law එක පිළිබඳව පැහැදිලි කරා. ඒ වගේම මෙහිදී Kirchhoff current law එකෙන් කියන්නේ ජංක්ෂන් එකකට එන සම්පූර්ණ ධාරාව ජංක්ෂන් එකෙන් පිටවන සම්පූර්ණ ධාරාවට සමානයි කියලා. අපි මේක තව පැහැදිලි කරගමු. මේ විදිහේ ජංක්ෂන් එකක් ගත්තම මේකට පැමිණෙන ධාරාව ඇම්පියර් 9යි. එතකොට R එක තුලින් ඇම්පියර් 4ක් පිට වෙනවා. එතකොට Kirchhoff law එකට අනුව පැමිණෙන ධාරාවට සමාන ධාරාව පිට වෙන්නේ. මේ අනුව මේ දිශාවට පිට වෙන කරන්ට් එක ඇම්පියර් 5ක් වෙන්න ඕනි. 5යි 4යි 9යි ඇතුල් වන ධාරාව සමානයි. මේ අනුව ජංක්ෂන් එකෙන් 5යි ඇම්පියර් ඊතලයේ දිශාවට ගමන් කරනවා. දැන් ඇම්පියර් 5න් ඇම්පියර් 3ක් මේ දිශාවට යනවා. එවිට ඇම්පියර් 2ක් මේ දිශාවට යනවා. මේ කොටසේ ඇම්පියර් 2ක් තියෙනවා. මේ ඇම්පියර් 2 ඇම්පියර් 3ක් සමග එකතු වුණාම මෙතනින් ඇම්පියර් 5ක් ගමන් කරනවා. දැන් මෙතන ඇම්පියර් 4 සහ ඇම්පියර් 5 එකතු වුණාම ඇම්පියර් 9ම බැටරියට ගමන් කරනවා. මේ අනුව බැටරිය ලබා දුන් සම්පූර්ණ ධාරාවම බැටරියට සමාන කරනවා. අපි තව උදාහරණයක් ගමු. වෝල්ටේජ් එක වෝල්ට් 24යි ඕම්ස් 6ක රෙසිස්ටර් එකක් සහ ඕම්ස් 8ක රෙසිස්ටර් එකක් සමාන්තරගතව සම්බන්ධ කරමු. කලින් කරා වගේ එක් රෙසිස්ටර් තුලින් ගන්න ධාරාව V සමාන IR මගින් ඕම්ස් 6 රෙසිස්ටර් එකෙන් තුලින් ගන්න ධාරාව වෝල්ටේජ් එක 24 සමානයි I1 වැඩි කිරීම 6යි ඕම්ස් සමානයි ඇම්පියර් 4යි. මේ විදිහට 8යි ඕම්ස් රෙසිස්ටර් එක තුලින් ගන්න ධාරාව මනිමු. වෝල්ටේජ් එක වෝල්ට් 24යි I2 වැඩි කිරීම 8යි ඕම්ස් සමානයි ඇම්පියර් 3ක් විදිහට ලැබෙනවා. දැන් බැටරිය ලබා දෙන සම්පූර්ණ කරන්ට් එක කීයද? කලින් කිව්වා වගේ පරිවර්තය ලබා ගන්න ධාරාව 4 එකතු කිරීම 3 ඇම්පියර් 7ක්. ඇම්පියර් 7 මේ දිශාවට ගමන් කරනවා. මේ පොයින්ට් එක ගත්තම Kirchhoff law එකට අනුව ඇම්පියර් 7 ලැබෙනවා. ඇම්පියර් 4ක් 6 ohm රෙසිස්ටර් එක තුලින් ගමන් කරලා ඉතිරි ඇම්පියර් 3 මේ දිශාවට ගමන් කරනවා. දැන් අපි මුළු පරිපථයේ සම්පූර්ණ ප්‍රතිරෝධය හොයමු. මේ වීඩියෝ මගින් මුලින්ම සම්පූර්ණ ප්‍රතිරෝධය හොයන විදිය පැහැදිලි කළා. මෙහිදී ක්‍රම දෙකකට සම්පූර්ණ ප්‍රතිරෝධය හොයන්න පුළුවන්. මම ක්‍රම දෙකම පැහැදිලි කරන්නම්. මුලින්ම ohms law එක යූස් කරලා හදමු. V සමාන IR total voltage එක වෝල්ට් 24යි. බැටරියෙන් පිටවන ධාරාව ඇම්පියර් 7යි. මේ ප්‍රතිරෝධ පද්ධතිය අපිට තනි එක් රෙසිස්ටර් එකක් විදිහට ගන්න පුළුවන්. ඒක කැපිටල් R කියලා ගත්තොත් කැපිටල් R 24 බෙදීම 7 සමානයි ohms 3.4ක් වෙනවා. මේ අනුව බැලුවම ඔයාලට පේනවා සමාන්තරගත පරිවර්තයක මුළු ප්‍රතිරෝධය එක් ප්‍රතිරෝධයකටත් වඩා අඩු වගයක් වී ඇති බව. මේ සංසිද්ධිය මම වීඩියෝ මුලදී පැහැදිලි කළා. අනිත් ක්‍රමයෙන් total resistance හැවුවොත් එකට RT සමාන එකට R1 ධන එකට R2 මේ අනුව ohms 3.43 ohms ලැබෙනවා. දැන් අපි power ගණනය කරමු. P සමානයි VI P සමානයි 24 වැඩි කිරීම ඇම්පියර් 7 සමානයි වොට් 168ක් බැටරිය මගින් ලබා දෙනවා. 6 ohm resistor එක ලබාගත් power එක ගත්තම P සමානයි I වර්ගයේ R සමීකරණයෙන් බලමු. P සමානයි 4 වර්ගය වැඩි කිරීම ප්‍රතිරෝධය ohms 6යි වොට් 96ක් ලබා ගන්නවා. ohms 8 resistor එක ලබා ගන්න power එක P සමානයි V වර්ගය බෙදීම R මගින් ලබා ගමු. P සමානයි 24 වර්ගය බෙදීම 8 වොට් 72ක් ලැබෙනවා. මේ වැලුවම ඔයාලට පේනවා වොට් 96 සහ වොට් 72 එකතු වොට් 168ට සමාන බව. බැටරිය ලබා දෙන සම්පූර්ණ power එකම ප්‍රතිරෝධය මගින් ලබාගෙන ඇති බව. හරි. තව එක් උදාහරණයක් බලලා පාඩම ඉවර කරමු. වෝල්ට් 20 බැටරි එකකට සමාන්තරගත ප්‍රතිරෝධ තුනක් සම්බන්ධ කළ පරිපථයක් ගනිමු. රෙසිස්ටර් පිළිවෙලින් ohms 2යි ohms 4යි ohms 5යි. එක් එක් ප්‍රතිරෝධක තුලින් ගන්න ධාරාව සෙවීමට V සමාන IR භාවිතා කළ විට I සමාන V බෙදීම R 2යි ohms ප්‍රතිරෝධය තුලින් 20 බෙදීම 2 සමාන ඇම්පියර් 10යි 4යි ohms රෙසිස්ටර් එක තුලින් 20 බෙදීම 4 සමාන ඇම්පියර් 5යි 5යි ohms රෙසිස්ටර් එක තුලින් 20 බෙදීම 5 සමාන ඇම්පියර් 4යි. මේ අනුව සම්පූර්ණ ධාරාව මේ තුනේම එකතුව 10 එකතු කිරීම 5 එකතු කිරීම 4 සමාන ඇම්පියර් 19 බැටරියෙන් නික් වෙනවා. කලින් උදාහරණය වගේම එක් එක් ජංක්ෂන් වලින් ධාරාව බැලුවම මේ පොයින්ට් එකේ ඇම්පියර් 10ක් 2 ohms රෙසිස්ටර් එක තුලින් ගමන් කරනවා. ඒ නිසා ඉතිරි ඇම්පියර් 9 ඊතල දිශාවට ගමන් කරනවා. මේ පොයින්ට් එකේ ඇම්පියර් 5ක් පහළට යනවා. ඉතිරි ඇම්පියර් 4 ඊතල දිශාවට ගමන් කරනවා. මේ අනුව ඇම්පියර් 4ක් මේ කොටසේ. ඒක ඇම්පියර් 5 කරන්ට් එක සමග එකතු වුණාම ඇම්පියර් 9 කරන්ට් එකක් මේ කොටසේ. ඒක ඇම්පියර් 10 කරන්ට් එක සමග එකතු වුණාම ටෝටල් කරන්ට් එක ඇම්පියර් 19ක් බැටරියට ආපසු ගමන් කරනවා. දැන් අපි කරන්ට් එක දන්නවා. දැන් අපි power calculate කරමු. P සමානයි VI 20 වෝල්ට් බැටරියක් 19 ඇම්පියර් ලබා දෙනවා. මේ අනුව බැටරිය මගින් ලබා දෙන power එක 20 වැඩි කිරීම 19 සමානයි වොට් 380ක් වෙනවා. ohms 2 රෙසිස්ටර් එක ලබා ගන්න power එක මේ සමීකරණයෙන් භාවිතා කළොත් වෝල්ටේජ් එක වෝල්ට් 20යි කරන්ට් එක ඇම්පියර් 10යි 20 වැඩි කිරීම 10 වොට් 200ක power එකක් ලබා ගන්නවා. මේ අනුව ohms 4 රෙසිස්ටර් එක ලබා ගන්න power එක 20 වැඩි කිරීම ඇම්පියර් 5 සමානයි වොට් 100යි. අන්තිම රෙසිස්ටර් එක 20 වැඩි කිරීම ඇම්පියර් 4 සමානයි වොට් 80යි. වොට් 80ක power එකක්. මේ ටික එකතු කළොත් අපිට බැටරිය මගින් ලබා දෙන සම්පූර්ණ power එකට සමාන වෙනවා. දැන් මුළු ප්‍රතිරෝධය බලමු. V සමාන
IR මගින් බැටරි වෝල්ටේජ් එක 20යි ටෝටල් කරන්ට් එක ඇම්පියර් 19 මේ අනුව ටෝටල් රෙසිස්ටන්ස් 20 බෙදීම 19 සමාන 1.05 ohms ටෝටල් රෙසිස්ටන්ස් මේ හැම ප්‍රතිරෝධයකටම වඩා අඩු වෙන්න ඕන. ඒ අනුව ohms දෙකට වඩා අඩු වෙන්න ඕන. ඒ අනුව 1.05 ohms අපිට ලැබෙනවා. හරි. ඔන්න ඉතින් මම පාඩම් 3ක් මගින් ප්‍රතිරෝධක 100%ක්ම කවර් කරා. මේ විදි දාරිත්‍රක ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් සහ ප්‍රතිරෝධක සම්පූර්ණයෙන් ඔයාලට අරගෙන ආවා. වීඩියෝ මගින් ඉතිරි උපාංග ටිකත් අරගෙන එන්නම්. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන පරිපථ නිපදවීම උපාංග අලුත් එරියාව ලැප්ටොප් අලුත් එරියාව හරි තියරිත් එක්ක අරගෙන එන්නම්. ඉතින් subscribe කරලා නැත්නම් තාම දැන්ම subscribe කරලා දිගටම රැඳී ඉන්න. A level විද්‍යා විෂය හදාන්න කෙනෙක් නම් උදේ 8 ඉඳන් දවසක් උගන්වන ප්‍රතිරෝධක පාඩම මම පැය භාගයෙන් සම්පූර්ණයෙන්ම අරගෙන ආවා. හැකිතරම් අනිත් අයට share කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.